ධර්ම ශ්‍රවණයට සැදී පැහැදී ඉන්නා වූ ඔබ සැමට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින් අදත් අපි සෝදානම් දායකත්ව ධර්ම දේශනය බෞද්ධ නාලිකාව හරහා පින්වත් ඔබ වෙනුවෙන් ගෙන එන්නට. අද දවසේදී ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ පුණ්‍යවන්ත භූමියට වැඩමවා වදාලා බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද දොළොස්වල උදිත ධීර ස්වාමින්ද්‍රයන් වහන්සේ. පින්වත්නි, අපි සැවොම එක්ව පළමු කොට අපගේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දොහොත් මුදුන් දී සාදුනාදයක් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී ධර්මානුශාසනාව පැවැත්වීමට තමන්ගේ සදැහැති දායකත්වය ලබා දී කටයුතු කරන්නේ කොළුන්නාව ටෙරන්ස් එන් ද සිල්වා මාවතේ අංක 16න් 3 දරණ නිවසේ පදිංචි HRM රත්නශීලී රුහුණගේ මහත්මිය සහ DL සමරසේන මහත්මයා ඇතුළු පවුලේ දූදරු පිරිස විසින්. ඒ මතක් කිරීමත් සමගින් පින්වත්නි, අපි හැමදෙනාම ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ සඳහා නැවත වතාවක් සාදුනාදයක් පවත්වා নমස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාධු සාධු සාධු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං
සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත නාම බන්තේ සද්දු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරකත්තා හතත්තාච කිලේසාරීන සෝමුනි හත සංසාර චක්කාරෝ පච්චයාදීන චාරහෝ නරහෝ කරෝති පාපානි අරහං තං නමාමහන්ති. වාසනාවන්ත සත්පුරුෂ පින්වත්නි, අද දවසේහි බෞද්ධයා මාධ්‍ය ජාලය මගින් බෞද්ධ රූප වාහිනියෙන් විසිරුවා හරින මේ උදාරතර සද්ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ කොළොන්නාව ටෙරන්ස් එන්ද සිල්වා මාවතේ අංක 16න් 3 නිවසේහි පදිංචි එච්.ආර්.එම්. රත්නශීලී රුහුණගේ මැතිනිය සහ ඩී.එල්. සමරසේන මැතිතුමන් ඇතුළු ඒ පවුලේ දූ දරු පිරිස විසින්. ඉතින් මේ පින්වත් හැමදෙනාමත් ඒ වගේ මේ අවස්ථාවට වැඩමවා වදාළ ඒ පින්වත් දසසිල් මාතාවත් බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් මේ සූදානම් වෙන්නේ තමන්ගේ ජීවිතයට අති උදාර වූ කුසලයක් ඒක රාශි කරගන්නට. මේ ලෝකයෙහි තිබෙන වටිනාම දෙය තථාගතයන් වහන්සේ අවබෝධ කරගත් උත්තරීතර වූ ශ්‍රී සද්ධර්මය. ලෝකයේ තියෙන වටිනාම දෙය ධර්මය වන නිසා වෙන කෙනෙකුට දෙන්න පුළුවන් වටිනාම දෙයක් ධර්මයයි. එබැවින් ලෝකේ තියෙන උතුම්ම පූජාව, උතුම්ම දානය, උතුම්ම පරිත්‍යාගය ධර්මයයි. අද දවසේ ඔබ හැමදෙනාම මෙහි වාඩි වෙලා සිටින්නේ ලොවේ තියෙන වටිනාම දෙය ලොවටම දන් දීලා අති උදාර වූ මහානීය වූ පිනක් ජීවිතයට ඒක රාශි කර ගැනීමට. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා ගුණ සම්පන්න මහෝත්තමයන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේගේ ගුණ මෙපමණයි කියලා
කෙනෙකුට කියලා හිතලා නිමාවටපත් කරන්නට බෑ. එච්චර සුවිශේෂී ගුණ සමුදායක් ලෞතුරා බුදු කෙනෙක් සතුව පවතිනවා. ලෝකයෙහි එක සක්වලක එක අවස්ථාවක පහළ වෙන්නේ එක බුදු කෙනෙක් විතරයි. බුදුවරු දෙනමක් පහළ වෙන්නේ නැහැ. මොකද එක සක්වලකට දරන්න පුළුවන් එක බුදු කෙනෙකුගේ ගුණය විතරයි. බුදුවරු දෙනමක්ගේ ගුණ දරන්න එක සක්වලකට බෑ. බුදුවරු දෙනමක් පහළ වුණාම ඒ සක්වලත් වෙනසිලා යනවා. ඒ දෙනමගේ ගුණ දරාගත නොහැකිව සක්වලකට දරන්න බැරි තරම් ගුණ බුදුවරු දෙනමක් තුල පවතිනවා. වන කොච්චර වටිනා කියන උතුමන් වහන්සේ කෙනෙක්ද කියලා. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා වෙන කිසිම දෙයක් ගැන දේශනා කරන්නෙම නැතුව කල්පයක්ම බුදුරජාණන් වහන්සේ සතු ගුණ ගැන විතරක්ම දේශනා කළොත් ඒ කල්පය ඉවර වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ගුණ දේශනා කිරීම වර්ණනා කිරීම නිමාවටපත් වෙන්නේ නැහැ. කල්පයක් කියන්නේ දීර්ඝ කාලයක්. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවාම කල්පය කොච්චරද කියලා උන්වහන්සේ කිව්වා එය කිව නොහැකි තරම් වසර ගාණක්. භාග්‍යවතුන් වහන්සේ උපමාවකින්වත් කියන්න පුළුවන්ද? ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මම උපමාවක් එහෙනම් දක්වන්නම් කියලා. උන්වහන්සේ උපමාව දක්වනවා යොදුන් 100ක් දිග යොදුන් 100ක් උස පළල ගල් පර්වතයක් තිබෙනවා. යොදුනක් කියලා කියන්නේ ගව් 4ක්. ගව්වක් කියන්නේ හැතැම්ම 4ක්. සතපුම් 4ක් ගව් 1යි. ගව් 4ක් යොදුන් 1යි. ඒ කියන්නේ සතපුම් වලින් ගත්තොත් 16ක් තමයි යොදුනක්. ඒ බඳු යොදුන් 100ක් දිග උන්වහන්සේ උපමාවට වදාළේ. ඒ බඳු යොදුන් 100ක් උස පළල විශාල ගල් පර්වතයක් තිබෙනවා. යම්කිසි කෙනෙක් අවුරුදු 100කට එක දවසක් විතර මේ ගල් පර්වතයේ උඩින් ඊටාම මද සිලිටු කසී සලුවකින් එක සැරයක් පියදාගෙන යනවා. මෙහෙම පියදාලා මේ පර්වතය පුංචි වැලි කැටයක් තරම් වෙන්න ගෙවුනොතින් උන්වහන්සේ කියන ඊටත් වඩා කාලයක් කල්පය නිමා වෙන්නට ගත වෙන බව තේරුම් ගත යුතුයි කියලා. බලන්න දීර්ඝ කාලයක්. හැබැයි මේ කල්පයේ වසර ගණන කොපමණද කියලා අපිට දල වශයෙන් තේරුම් ගන්නට ධර්මෙහි සඳහන් වෙන කාරණාවක් තිබෙනවා. ඒ තමයි අසංකේය 4ක් කල්පයකයි කියලා කියනවා. අපි කියන්නේ සාරා සංකේය කල්ප ලක්ෂයක් කියලා හැම පෙරම් පුරපු කාලය දක්වන්න. ඉතින් මේ අසංකේය කියන සංඛ්‍යාව පාලියෙන් ලියන හැටි උගන්වලා තියෙනවා. ඒ තමයි 1.140 තමයි අසංකේය ලියන හැටි. පාලියෙහි දක්වලා තියෙන ව්‍යාකරණවල 1.140. ඉතින් ඒ බඳු අසංකේය 4ක් මහා කල්ප 1යි කියලා ධර්මයේ උගන්වනවා. අපිට ගණන් කරලා නම් හදා ගන්න පුළුවන් කැල් එකක් හරි අරගෙන. ඒ වුණාට අපිට සාමාන්‍යයෙන් හිතා ගන්න අමාරුයි ගණන් කරලා දැනුමක් ගත්තට මේක කොච්චර දීර්ඝ වූ කාලයක්ද. මේ කාලය තුල ලෝකෙ කොච්චර වෙනසකටපත් වෙයිද කියලා. එච්චර කාලයක් බුදු කෙනෙක් බුදු ගුණ ගැන විතරක්ම කිව්වොතින් ඒ කල්පෙ ගෙවිලා ගියත්
ඒ තථාගතයන්ගේ ගුණ වර්ණනාව නිමාවටපත් වෙන්නේ නැහැ. එච්චර ගුණ තථාගතයන් සතුව පවතිනවා. තථාගතයන් වහන්සේ මහා කාරුණිකයි. මහා කාරුණික නිසා අර විශාල බුදු ගුණ ටික ගුණ 9කට උන්වහන්සේ සංග්‍රහ කළා. සංග්‍රහ කරලා තමන් වහන්සේගේ ශිෂ්‍යයින්ට ඉගැන්නුවා. මේ ගුණ 9ට අපි කියනවා නව අරහාදී බුදු ගුණ කියලා. මේ ගුණ 9ට නව අරහාදී බුදු ගුණ කියලා. ඉතින් අපි අපේ ජීවිතයේ බෞද්ධෙක් විදිහට මුලින්ම ඉගෙන ගත යුතු පාඩම තමයි මේ බුදු ගුණ 9 පාලියෙන් වෙන් කරලා නවත්තා මුල සිට අගට කියන්න අග සිට මුලට කියන්න. සූවිසි ගුණම එහෙම ඉගෙන ගන්නවා නම් ගොඩාක්ම හොඳයි. ගුණ 24ම දහම් ගුණ 6යි සංඝ ගුණ 9යි බුදු ගුණ 9යි ඔක්කොම ටික මුල සිට අගටයි අග සිට මුලටයි කියන්න. ඉතින් මේක මෙනෙහි කිරීමෙන් පමණක්මත් අපේ ධර්ම මාර්ගයට තියෙන බාධක ධර්ම ඉවත් කරගන්නටත් පුළුවන්කම තියෙනවා. හැබැයි පාලියෙන් විතරක් මෙනෙහි කළාටම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපිට මේ වචනයක් කියනකොට නැත්තම් හිතනකොට මෙහි තියෙන අර්ථ අපේ හිතට වැටහෙන්නට ඕනේ. ඒ වැටහෙනවා නම් ඒක බොහෝ සෙයින්ම වටිනාකමක් තියෙනවා. බලන්න අපි තුල සද්ධාව තියෙනවා. ඒ නිසා තමයි අපි සිල්වතුන් ගුණවතුන් අපේ දෙනෙත් වලින් දකින්න කැමති. අපි තුල සද්ධාව තියෙන නිසා තමයි අපි ධර්ම ශ්‍රවණය කරන්න කැමති. ඒ වගේම දන් දෙන්න කැමතිත් අපි තුල සද්ධාව තියෙන නිසා. නමුත් මේ සද්ධාවන්ත හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ 9 හරියට තේරුම් සහිතව විස්තර සහිතව දැනගෙන ඉගෙනගෙන නැහැ. ඒ කියන්නේ ඔවුන් තුල සද්ධාව නැහැ කියලා නොවේයි. සද්ධාව තියෙනවා. අට බුදු ගුණ 9 පිළිබඳ නිවැරදි අවබෝධයක් නැහැ. බුදු ගුණ 9 දන්නේ නැති තැනැත්තාගේ සද්ධාවට බුද්ධ ශාසනය කියන නම අමූලිකා සද්ධා කියලා. අමූලිකා සද්ධා කියලා කිව්වේ මුලක් නැති ප්‍රසාදය පැහැදීම. ඒ කියන්නේ සවිමත් අත්තිවාරමක් නැතුව හදපු තට්ටු කීපයක ගොඩනැගිල්ලක් වගේ. කොයි වෙලේ හරි මේක කඩා වැටෙන්න පුළුවන්. පුපුරන්න, ඉරිතරන්න සමහර විට පොළොවටම සමතලා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අර බුදු ගුණ දන්නේ නැති කෙනාගේ පැහැදීම චලනය වෙනවා, වෙනස් වෙනවා. හැබැයි බුදු ගුණ දැනගෙන අවබෝධාත්මකව පැහැදීමක් ඇති කරගත්තොත් අපිට ටිකෙන් ටික ඒක දියුණු කරලා අචල සද්ධාාවක් බවට, නොසෙල් වෙන සද්ධාාවක් බවට ඒකපත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා බුදු ගුණ දන්නේ නැති කෙනාගේ සද්ධාව අමූලිකා, මුලක් නැති පැහැදීම. ඒක හරියට ශක්තිමත් මුල් පද්ධතියක් නැති මහා විශාල ලෙස වැඩෙන ගහක් වගේ. ඒක හුළඟින් බිමට පතිත වෙන්න පුළුවන්. ශක්තිමත් මුල් පද්ධතියක් තිබ්බොත් ඒ ගහ සුළඟින් බිමට වට්ටවන එක පහසු කාර්යයක් නොවේ. ඒ වගේම ශක්තිමත් අත්තිවාරමක් මත හදන ගොඩනැගිල්ලක් ලේසියෙන් විනාශයකටපත් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපිත් බුදුරජාණන් වහන්සේගේ ගුණ හොඳින් දැනගෙන ඉගෙනගෙන තේරුම් අරගෙන අපේ සද්ධාව දියුණු කර ගැනීම
අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ගුණ අතර පළවෙනි ගුණය සඳහන් කරලා තියෙන්නේ අරහන් බුදු ගුණය කියලා. මේ වචනේ අපිට බොහෝ සෙයින් අහලා පුරුදු වචනයක්. අරහා නැත්නම් අරහන් කියලා කියන්නේ. මේ වචනයෙහි අර්ථය අපි ක්‍රම කීපයකින් ඉගෙන ගන්නට ඕනේ. බලන්න ස්වාමින් වහන්සේ කෙනෙකුට අපි ලියුමක් ලියනකොට නමේ මුලට ලියනවා ගෞරවාර්හ කියලා. කියන්නේ ගෞරව අරහ කියන වචන දෙක සංදි කළා ගෞරවාර්හ. ඒ කියන්නේ ගෞරවයට සුදුසු ඌ කියන එකයි තේරුම. දැන් බුදුරජාණන් වහන්සේව එහෙම හඳුන්වන්න අපි පූජාර්හ කියන වචනය යොදනවා. කියන්නේ පූජාවට සුදුසු පූජා අරහ පූජාවට සුදුසුයි කියන තේරුම. අන්න ඒ වගේ මේ පාලියෙන් තියෙන මේ අරහන් කියන වචනයේ තේරුම ඇත්තටම සුදුසු කෙනා කියන එකයි. සුදුසු කෙනා කියන තේරුම අර්ථය මේ වචනේ තියෙන්නේ. මේ වචනේ අර්ථය සුදුසු කෙනා කියන එක දක්වන්න ධර්මයේ ගාථාවක්ම දේශනා කළා. මේ වචනේ අර්ථය විතරක් දක්වන්න. ඒ ගාථාව මෙහෙම කියනවා පූජා විශේෂං සහපච්චයේහි යස්මා අයං අරහති ලෝකනාතෝ. මුලින්ම කියන පූජා විශේෂං සහපච්චයේහි කියන්නේ පූජා විශේෂයන්ටත් සිව්පස පූජාවටත් ඒ දෙකෙන්ම අදහස් කරන්නේ එකම අර්ථයක්. ඒ කියන්නේ මිනිසුන් විසින් කරන ආමිස පූජාවන් ප්‍රතිපත්ති පූජාවන් මෙන්න මේවට පූජා විශේෂං සහපච්චයේහි යස්මා අයං අරහති ලෝකනාතෝ. මේ ලෝකනාථයාණන් වහන්සේ මේ ආමිස ප්‍රතිපත්ති පූජාවට අරහති ඒ කියන්නේ සුදුසුයි. ඒවා පිළිගන්වන්න සුදුසුයි. පිළිගැනීමට සුදුසුයි. ලෝකනාථයන් වහන්සේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට සුදුසුයි. අත්තානුරූපං අරහන්ති ලෝකේ. මේ සුදුසුයි කියන තේරුමෙන් සුදුසුයි කියන අර්ථයෙන් ලෝකයා කියනවා අරහන් කියන වචනය සුදුසු කෙනා කියන තේරුමෙන් ලෝකේ තියෙන වචනයක් සුදුසු කෙනා කියන අර්ථය දක්වන්න ඒ වචනය තමයි අරහන් කියලා කියන්නේ. සුදුසු කෙනා කියන වචන දෙකටම කියන එක වචනයක් තනි වචනයක් අරහන් කියලා කියන්නේ. තස් අත්තානුරූපං අරහන්ති ලෝකේ තස්මා ජිනෝ අරහති නාම මේතං. අන්න ඒක නිසා මේ කෙලෙස් දිනු උතුමන් අරහන් කියලා මේ නමින් හඳුන්වනු ලැබේ. බලන්න උන්වහන්සේට එනම් අරහන් කියලා කියන්නේ සුදුසු කෙනා කියන අර්ථයෙන්. සුදුසු කෙනා කියලා කිව්වේ යම් කිසි කෙනෙකුට ආමිස පූජාවන් ප්‍රතිපත්ති පූජාවන් පිළිගන්වන්න සුදුසු නම් ඒවා පිළිගැනීමට සුදුසු ගුණ ඔහු තුල තියෙනවා නම් ලෝකයා ඔහු හැඳින්නුවා අරහන් කියන වචනයෙන්. තථාගතයන්ද එයට සුදුසු බැවින් තථාගතයන් වහන්සේද අරහන් කියන නමින් හඳුන්වනු ලබනවා. මේ තමයි අරහන් කියන වචනයෙහි අර්ථය, සරලම අර්ථය. සුදුසු වූ කෙනා කුමටද සදහැතියන් කරනු ලබන සියලු පූජා සත්කාරයන් පිළිගැනීමට සුදුසු කෙනා. ඊළඟට තථාගතයන් වහන්සේගේ මේ අරහන් බුදු ගුණය අර්ථ පහකින් අපි ඉගෙන ගන්නට ඕනේ. මේකට කියනවා අරහන් බුදු ගුණයෙහි අර්ථ පංචකය කියලා.
අරහන් බුදු ගුණයෙහි අර්ථ පංචකය. අර්ථ පංචකයක් පහක් තියෙනවා. අපි මේ පහම ඉගෙන ගන්නට ඕනේ. හැම බුදු ගුණයක් ගැනම මෙහිම අර්ථ ගොඩක් තිබෙනවා. මෙහිම පහක් තියෙනවා. ඒ පහ ධර්මයේ සඳහන් කළා. පළවෙනි එක දිවිහිමියෙන් මතක තියාගන්න. දිවිහිමියෙන් කිව්වේ ජීවත් වෙනකම්ම, මැරෙනකම්ම මතක තියාගන්න මේ අර්ථ පහ. පළවෙනි එක ආරකත්තා. ආරකත්තා කියන්නේ දුරස්ත වූ බැවින්ද. වචන ටික මතක තියාගන්න සිංහලෙන් දුරස්ත වූ බැවින්ද. ඊළඟට කියනවා හතත්තාච කිලේසාරීන. එන් කෙලෙස් සතුරන් නැසූ බැවින්ද. එක දුරස්ත වූ බැවින්ද. දෙක කෙලෙස් සතුරන් නැසූ බැවින්ද. හත සංසාර චක්කාරෝ. හත සංසාර චක්කාරෝ කියලා කියන්නේ සංසාර චක්‍රය නැසූ බැවින්ද. හත සංසාර චක්කාරෝ. පච්චයාදීන චාරහෝ. පච්චයාදීන චාරහෝ කිව්වේ සිව්පසය පිළිගැනීමට සුදුසු වන බැවින්ද. නරහෝ කරෝති පාපානි. සැඟවි පව් නොකරන බැවින්ද. නරහෝ කරෝති පාපානි අරහන්තේන උච්චතේ. මෙන්න මේ අර්ථ පහෙන් තමයි අරහ යන නම තථාගතයන් වහන්සේට යොදන්නේ. බලන්න අර්ථ පහ. එක දුරස්ත වූ බැවින්ද. දෙක කෙලෙස් සතුරන් නැසූ බැවින්ද. තුන සංසාර චක්‍රය නැසූ බැවින්ද. හතර ප්‍රත්‍ය පූජාවට සුදුසු වන බැවින්ද. පහ රහසින්වත් පව් නොකළ බැවින්ද. ලෝකනාථයන් අරහ යන නමින් හඳුන්වනු ලබනවා. දැන් අපි මේ අර්ථ පංචකය තේරුම් සහිතව ඉගෙන ගනිමු. මුලින්ම කිව්වා දුරස්ත වුණා කියලා. මේක කියලා දෙන්න ධර්මයේ භාවිතා කළේ බොහෝම ලස්සන උපමාවක්, පුංචි කතාවක් වගේ. ඒකෙන් තමයි උන්වහන්සේ අපිට මේ අර්ථය උගන්වන්නේ. ඒක මෙහෙම කියනවා. ඒ ගාථාවේ තේරුම විතරක් මම කියන්නම් කාලය ගැන කල්පනා කරලා. ඒක කියනවා මෙහෙම. ඔබ යම්කිසි කෙනෙක් සමග මිත්‍රත්වයෙන් හිතවත්ව වාසය කරනවා. අපි කවුරු හරි එක්ක මිත්‍ර නම් හිතවත් නම් අපි ඔහු හඳුන්වන්නේ දුරින් ඉන්න කෙනා කියලාද ළඟින්ම ඉන්න කෙනා කියලාද? අපි හඳුන්වන්නේ ළඟින්ම ඉන්න කෙනා කියලා. යම් කිසි කෙනෙක් එක්ක මිත්‍රත්වයක් තියෙනවා නම්, යම් කිසි කෙනෙක් එක්ක අපි අසමගි බවක් තියෙනවා නම්, තරහ නම්, අපි ආව හඳුන්වන්නේ දුරින්ම සිටින කෙනා කියලා. දුරස්ත වූ, ඈත් වූ කෙනා. මම යාව ඇසුරු කරන්නේ ගොඩක් දුරින් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා අසමග්ගේහි දෝසේහි නාතෝ තේන අරහන් මතෝ. තථාගතයන් වහන්සේත් අන්න ඒ වගේ අසමග්ගේහි දෝසේහි, මේ දෝෂයන් කියලා හඳුන්වන කෙලෙසුන් සමග අසමගි. අපි අසමගි වුණේ කෙලෙස් එක්ක නෙවෙයි. අපි අසමගුනේ කාත් එක්කද? මිනිස්සුත් එක්ක අසමගි වුණේ. ඒ තමයි කෙලෙස් තියෙන මේ නින්දිත වූ අපේ සිතේ ස්වභාවය. කෙලෙස් තියෙන නින්දිත අපේ ජීවිතයේ සිතේ ස්වභාවය, ඇත්තම తত্ত্বය. නමුත් නිකලෙස් වූ
ඒ මහා මුනිවරයාණන් ඒ මාගේ ශාස්ත්‍රූන් වහන්සේ අසමගි උනේ මිනිස්සු එක්ක නෙවෙයි. ඒ නිකලස් මුනිවරු මිනිසුන් එක්ක තරහ වෙන්නේ නැහැ. උන්වහන්සේලා අසමගි උනේ කෙලෙස් එක්ක. ආසාව, තරහ, වෛරය, ඉරිසියාව, පලි ගැනීම මේ වගේ කෙලෙස් එක්ක උන්වහන්සේලා අසමගුණා. කෙලෙස් එක්ක අසමගි වෙච්ච නිසා උන්වහන්සේලා කෙලෙසුන්ගෙන් බොහෝ දුරස්තයි ඈත් වෙලා ඉන්නේ. ඒක නිසා තමයි කියන්නේ නාතෝ තේන අරහන් මතෝ ලෝකනාතයන් එම නිසා අරහන්යයි කියනු ලැබේ. මොකද මේ කෙලෙසුන් සමග අසමගි නිසා ලෝකනාතයන් කෙලෙසුන්ගෙන් දුරස්තයි දුරයි. ඒ නිසාම ඒ උතුමන් අරහන් කියලා හඳුන්වනු ලබනවා. ඒ තමයි අර දුරස්ත වූ බැවින්ද කියන වචනේ තේරුම. අපි ඒක සිංහලෙන් හිතනවා කෙලෙසුන් කෙරෙන් දුරු වූ බැවින්ද අරහන් වන සේක කියලා. හැබැයි දුරු වූ බැවින්ද කියන එකෙන් අදහස් කළේ අර නැති කළා දුරු කළා කියන එකම නෙවෙයි. කෙලෙස් එක්ක අසමගි වෙලා කෙලෙසුන්ගෙන් දුරස්ත වුණා ඈත් වුණා කියන අර්ථය තේරුම. බලන්න උන්වහන්සේගේ ධර්මයේ එක පැහැදිලි කරලා දීපු හැටි. මට මේ ගැන ඔබට පැහැදිලි කරන්න වෙනම වචන එකක්වත් අවශ්‍ය නැහැ. උන්වහන්සේගේ ධර්මයේ තියෙන වචන ටික විතරක් හැම බුදු ගුණයක්ම පැහැදිලි කරන්න හොඳටම ප්‍රමාණවත්. අපි බලමු දෙවැනි අර්ථ පංචකයේ දෙවැනි එක. ඒකේ කිව්වේ කෙලෙස් සතුරන් නැසූ සේක කියලා. ඒක ගැනත් බොහෝම ලස්සනට උන්වහන්සේ අපිට උගන්වනවා. ඒකේ කියලා දෙන්නේ කඩුවකින් මිනිසුන් ටිකක් ඝාතනය කරන හැටි. කඩුවකින් මිනිසුන් ටිකක් ඝාතනය කරන්න මේ කතාවේ උගන්වන විදිහට මුලින්ම අවශ්‍යයි පොළොවක් අවශ්‍ය වෙනවා. පටවිය පොළොව. ඊළඟට අවශ්‍ය වෙනවා මේ පොළොව මත සිට ගන්නට ඕනේ. ඒ කියන්නේ ශක්තිමත් දෙපා දෙකක් අවශ්‍යයි. නැත්තම් එක්කෙනෙක්ව බොහොම අමාරුවෙන් කොහොම හරි ගහලා මැරුවට ඔක්කොම මරන්න බෑ. සවිමත් දෙපා වලින් පොළවේ සිට ගන්න ඕනේ. කෙනෙකුට ගහනකොට අනික් අය දුවනවා. එයාලා Tamanට විරුද්ධ වෙනවා. ඒතකොට Tamanට පුළුවන් වෙන්න ඕනේ මෙයාලා පස්සෙන් එලවගෙන ගිහිල්ලා හරි ගහලා මරලා පෙති ගහලා දාන්න. ඉතින් ඒක නිසා පොළොවක් තියෙන්න ඕනේ. සවිමත් දෙපා තියෙන්නට ඕනේ. ඊළඟට කියනවා මේ උපමාවේ ඊළඟට අවශ්‍යයි දෑතක් අවශ්‍යයි. ඒ කියන්නේ අතක් අවශ්‍ය වෙනවා. ඊළඟට අවශ්‍ය වෙනවා අසිපතක් නැත්නම් කඩුවක් අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ කියනවා තථාගතයන් වහන්සේ මේ බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේ සීලය නැමැති පොළොව මත පිහිටියා. අර පොළොව තමයි සතුරන් නසන්න හේතු කරගන්න සීලය. අපිට උනත් එහෙමයි. කෙලෙස් නසන්න නම් කෙලෙස් නැති කරන්න නම් පිරිසුදුවම පිවිතුරුවම තියෙන්න ඕනි දේ සිල්වත් බව. ඒක නැති කෙනාට කෙලෙස් නැසීමක් ගැන කතා කරන්නවත් බෑ. ඉතින් ඒක සීලය නැමැති භූමිය තුල උන්වහන්සේ දෙපා වලින් සිටගත්තා. ඒ සවිමත් වූ ජව බල සම්පන්න වූ මේ දෙපා තමයි වීරය කියලා කියන්නේ. වීරය නැමැති දෙපා. වීරය කියලා කියන්නේ අකුසල් නැති කරලා කුසල් ඉපදවීමට Taman දියුණු කරන වීරය. අකුසල් නසන්නත් කුසල් වැඩෙන්නත් Taman වීරය කරන්නට ඕනේ. මේ වීරය නැමැති පාදවලින් අර සීලය නැමැති පොළොව මත ශක්තිමත්ව ජව සම්පන්නව උන්වහන්සේ සිටගත්තා. ඊළඟට
උන්වහන්සේ සිහිය නැමැති අතින් සිහිය නැමැති හස්තයෙන් අතින් සිහිය කියලා කිව්වහම බුද්ධ ශාසනය කියන්නේ චත්තාරෝ සතිපට්ඨාන. සිහිය කිව්වේ සතර සතිපට්ඨානයටම කියන නමක්. ඒ කියන්නේ භාවනා ක්‍රම ඔක්කොම ටිකයකට ඇතුළත් සතර සතිපට්ඨානය. මේ සිහියෙන් නැත්තම් මේ සතර සතිපට්ඨානය නැමැති අතින් කර්මක්ෂය ඥානය කියන අසිපත ගත්තා. කර්මක්ෂය ඥානය කියන මේ නම භාවිතා කරලා තියෙන්නේ අරිහත් මාර්ගයට. ඒ අරිහත් මාර්ගයෙන් තමයි ඔක්කොම කෙලෙස් නැති කරලා අරිහත් ඵලයට නැත්නම් රහත් බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් අරිහත් මාර්ගය නැමැති කඩුව නැත්නම් කර්මක්ෂය ඥානය කියලා මේකට කිව්වේ. කර්මක්ෂය ඥානය නැමැති කඩුව අරගෙන කෙලෙස් නැමැති සතුරන්ට පහර දුන්නා. උන්වහන්සේ නුවණින් ගණන් කළා කොච්චර කෙලෙස් තියනවද එක සත්වයේගේ හිතක් තුල කියලා. උන්වහන්සේ අවබෝධ කරගත්තා. හටගත්තොත් කෙලෙස් ටික 1500 ගණනක් තියෙනවා. 1540 ගණනක් තියෙනවා. 40 ගණන පැත්තකින් තියලා දල වශයෙන් කියනවා 1500ක් තරම් කෙලෙස් කියලා. ඒ තමයි එක సంతානයක එක හිතක හටගන්න කෙලෙස් ප්‍රමාණය වරින් වර 1500ක්. උන්වහන්සේ 1500ක් තරම් වූ මේසා විශාල කෙලෙස් ටික ඒ බෝධි මණ්ඩලයේදී අරිහත් මාර්ග ඥානයෙන් නැති කරලා දැම්මා, වනසලා දැම්මා. කෙලෙස් නැමැති සතුරන් වෙනසූ නිසාද අරහන් වෙනසේක කියලා කියන්නේ ඔන්න ඔය කියන අර්ථයෙන්. බලන්න ඒක ධර්මයේ දක්වපු උපමාවම කොච්චර මනහරද කියලා. ඕනෑම සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙකුට අසූ පමණින්ම මතක තියාගන්න පුළුවන් විදිහට ලස්සනට උන්වහන්සේ මේක ඉගැන්නුවා. ඊළඟට කියනවා හත සංසාර චක්කාරෝ තුන්වෙනි අර්ථය. සංසාර චක්‍රය නැසූ සේක. සසර උපමා කළා චක්‍රයකට. චක්‍රය කියලා කිව්වේ මෙතෙන්දී කරත්ත රෝදයකට අස්වයින් හරි ගවයින් හරි ඇතුන් හරි ඇදගෙන යන කරත්ත රෝදයකට තමයි මේ චක්‍රය කියලා කිව්වේ. බලන්න කරත්ත රෝදයක් ගත්තාම ඒකේ තියෙනවා වටේම රවුමක්. මේ රවුමෙන් තමයි බිම පෙරලි පෙරලි යන්නේ මේ කරත්ත රෝදය. ඊළඟට මේ කරත්ත රෝදේ තියෙනවා මැදක් තියෙනවා. ඒ මැදට කියනවා අපි නාභිය කියලා. එතනින් තමයි මේ කරත්ත රෝදේ කරත්තෙට හයි කරන්නේ, සවි කරන්නේ. අර වටේ රවුමට කියන්නේ නිම් බලල්ල කියලා. නිම් බලල්ල වටේ රවුම. මැදට කියනවා නාභිය කියලා. ඊළඟට මේ මැද ඉඳන් අර රෝදය අර වටේ තියෙන රවුම එකට සම්බන්ධ කරලා තියෙන්නේ. මේ සම්බන්ධ කරලා තියෙන්නේ ලී කෑලි ටිකක් ගහලා. අද අපිට දකින්න තියෙන කරත්ත රෝද වගේ නොවේයි. ওই රජගහ නුවර ඒ කාලේ පාවිච්චි කරපු කරත්ත දෙකක් පුරාවිද්‍යාවට හම්බු වෙලා එයාලා මේක සංරක්ෂණය කරලා අඩි 6ක් විතර උස යෝධ කරත්ත රෝද දෙකක්. ඉතින් මේ කරත්ත රෝදවල තියෙන ඇත්තටම අර මැද ඉඳන් අගට ලොකු ලී කෑලි දෙකේ හතරේ වගේ පොළු. ඒවට අපි කියන්නේ රීප්ප එහෙම නෙමෙයි පරාල කියලා. අපි අදට භාවිතා කරන්නේ. පරාල කෑලි ගහලා තියෙන්නේ. ඉතින් මෙන්නේ පරාල වලට පාලියෙන් කියන වචනයක් අර කියලා. බලන්න නිම් බලල්ල නැත්තම් පාලියෙන් නයකට නේමි කියලා කියන්නේ. ඊට පස්සේ මැද තියෙනවා නාභිය. ඊළඟට තියෙනවා නාභියේ ඉඳන් අර නිම් බලල්ලට පරාල අර කියලා ඒවට කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සසර
මේකට උපමා කළා. මුලින්ම රවුම පෙරලි පෙරලි යනවා. පෙරලෙන්නේ කොහොමද සංසාරේ අපේ? උපදිනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ආයෙත් උපදිනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, ආයෙත් උපදිනවා. මෙහෙම තමයි අපි සසර පෙරලි පෙරලි ගමන් කරන්නේ. ඉතින් උන්වහන්සේ ඒක නිසා අර නිම් බලල්ල හැටියට දැක්කුවා ජාති, ජරා, ව්‍යාධි, මරණ. ආයමත් ඒක නිවන් දකින්න කම්ම පෙරලෙන ඔය විදිහට සංසාරේ. අපි සසරේ ගමන් කරන්නේ පෙරලෙන්නේ ඒ හතරෙන්. ඊළඟට උන්වහන්සේ කියන මැද. මැද කියලා කියන්නේ අවිද්‍යාවයි තණ්හාවයි. එතනින් තමයි මේ කරත්තෙට හයි කරන්නේ. අවිද්‍යාවෙනුයි තණ්හාව. අවිද්‍යාව කිව්වේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවීම. තණ්හාව කිව්වේ పూర్ව භව තණ්හාව. పూర్ව භව කිව්වේ අනන්ත සසර ඉඳන් පෙර ජීවිතවල ඉඳන් එන තණ්හාවක්. පටන් ගත්ත තැනක් කෙලවරක් පෙනෙන්නේ නැහැ. එච්චර දීර්ඝ ඉතිහාසයක් තියෙන තණ්හාවක් අපිට උරුම වෙලා. මේක නිසා තමයි මේ චක්‍රය මේ කරත්තෙට හයි කරලා තියෙන්නේ. අවිද්‍යාවෙනුයි තණ්හාවයි මැද. ඉතින් ඊටු ටික හැටියට ගන්නේ පටිච්ච සමුප්පාදේ තියෙන අනික් අංග ටික. ඔය අවිද්‍යාවයි තණ්හාවයි අතහැරලා ඊළඟට අපි අර ජාති ජරා ව්‍යාධි මරණ කිව්වට ඒ දෙක කෙටි කරලා පටිච්චසමුප්පාදෙදි කියන්නේ ජාති ජරා මරණ කියන වචන තුන විතරයි. ඉතින් ජාති ජරා මරණ කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ව්‍යාධි එතකොට ඒක ඇතුළත් වෙනවා සංග්‍රහ වෙනවා වචන තුනකින් කිව්වට. බාන පටිච්චසමුප්පාදේ අනෙක් ටික සංස්කාර විඥාණය නාම රූප සලායතන ස්පර්ශය වේදනා තණ්හාව කිව්වනේ උපාදාන භව මේ ටික තමයි අර ටික අර කියලා කිව්වේ අර නාභියයි කරත්තරෝදේ සම්බන්ධ කරන පරාල කැලේ ටික තමයි මේ. ඉතින් මේ ටිකෙන් පෙරලි පෙරලි යනවා සංසාර චක්‍රය. පෙරලෙන්නේ හැබැයි නිකම්ම රෝදයක් තිබ්බටම පෙරලෙන්නේ නැහැ. ඒක හරියට ගමන් කරන්න නම් කරත් එකට හයි කරන්න ඕනේ. කරත්තේ හැටියට උන්වහන්සේ වදාළේ ත්‍රිභව රතය. ඒ කරත්තේ හැඳින්වන්නේ ත්‍රිභව රතය කියලා. ත්‍රිභව කියලා කියන්නේ කාම ලෝකයයි රූප ලෝකයයි අරූප ලෝකයයි. මේ කරත්තේ ගමන් කරන්නේ මේ ලෝක තුනේ. කාම ලෝකේ කිව්වේ අපායවල් හතරෙයි මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකවලයි. මේක ගමන් කරනවා. ඊළඟට රූපාවචර කියලා බ්‍රහ්ම ලෝක 12ක් තියෙනවා. ඒවත් මේ කරත්තේ ගමන් කරනවා. අරූපාවචර කියලා බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. ඒවත් ගමන් කරනවා. ඉතින් ඒක නිසා මේ කරත්තෙට කිව්වේ මේ ත්‍රිවිධ ලෝකයේම සැරිසරන නිසා ත්‍රිභව රතය. භව තුන කියන එකනේ ත්‍රිභව කිව්වේ. ත්‍රිභව රතය කියලා. ත්‍රිභව රතයට තමයි මේ රෝදය හයි කරලා තියෙන්නේ. උන්වහන්සේ මොකද කළේ? තමන් වහන්සේගේ ප්‍රඥාව දියුණු කරලා මේ කරත්තේ අර නාභියට ප්‍රහාරයක් කෙල්ල කළා. ඒ කියන්නේ මැදට අවිද්‍යාවයි තණ්හාවයි නැති කළා. නාභිය කඩලා බිඳලා සුණු විසුණු කළා. දැන් කොහොමද කවුරුවත් මේ රෝදය අර ත්‍රිභව රතයට සවි කරන්නේ? දැන් ඒ රෝදේ ආයමත් සවි කරන්න බෑ. ඒ වගේම ඒ රෝදය දැන් නාභිය නැති හන්දා අර නිම් බලල්ලයි නාභියයි අතර තිබිච්ච සම්බන්ධතා ටිකක් දැන් ඔක්කොම ඉවරයි. දැන් මේ රෝදෙට තියෙන එකම දේ ඕනනම් අර කැඩිච්ච වෙලාවේ තව ටිකක් පෙරලිලා ඒ කියන්නේ තමන්ගේ ආයුෂ තියෙනකන් ඉඳලා ඊට පස්සේ බිම පතිත වෙන එක විතරයි. රහත් උනත් ආයුෂ තියෙනකන් ජීවත් වෙන්න වෙනවනේ. ආයුෂ ඉවර වෙනකන් පෙරලෙයි. ඒ පෙරළුණාට ආයමත් බිම පතිත වෙනවා. එතනින් ඉදිරියට යාමක් තව සසරෙහි ගමන් කිරීමක් මේ කරත්ත රෝදයට නැහැ.
එබැවින් තථාගතයන් වහන්සේ මේ සංසාර චක්‍රය මෙසේ නැසූ බැවින්ද අරහන් කියන නමින් හඳුන්වනු ලබනවා. ඒ වගේම ලෝකනාථයන්ට කියනවා තව වචනයක් පච්චයාදීන චාරහෝ කියලා. පච්චයාදීන චාරහෝ කියලා කිව්වේ සිව්පසය ලැබීමටද සුදුසු වන සේක කියන එකයි. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අනාථපිණ්ඩික සිටුතුමන් මහ විශාල විහාර පූජාවක් 54 කෝටියක් ධනය වැය කළා මේකට. විසාකාව කෝටි 9ක් වියදම් කළ විහාරයක් හදලා පූජා කළේ. තව සිටුවරු එහෙම ගත්තාම අප්‍රමාණ විහාරාරාමිදි කළා. සාමාන්‍ය ජනතාවත් Tamanට පුළුවන් විදිහට විහාර ආරාමිදි කරලා සම්බුද්ධ ශාසනයට පූජා කළා. දන්පැන් පූජා කළා, පරිස්කාර පූජා කළා, වෙනත් දේවල් පූජා කිරීම සිදු කළා. ඒව ඇත්තටම පුදුම වෙන්න ඕනි කාරණාවල් නෙවෙයි. ඒ බුදුරජාණන් වහන්සේට කරපු පූජාවල්, දානමාන පුදුම වෙන්න දේවල් නෙවෙයි. මොකද මේ ඔවුන්ට දකින්න ලැබුණේ ඒ කාලේ හිටපු අයට බුදුරජාණන් වහන්සේ નિરાයාසයෙන්ම කෙස් වලින් නිල් පාට රැස් විහිදෙනවා. උන්වහන්සේගේ નિરાයාසයෙන්ම බුද්ධත්වයට පත් වෙලා 4 වෙනි සතියේ ඉඳන් ලෝම වලින් නිල් පාට රැස් විහිදෙනවා. ඇහි කළු පාට කොටසෙන් නිල් පාට රැස් විහිදෙනවා. උන්වහන්සේට පුළුවන් මේක නවත්තන්න 이르දි බලෙන් විතරයි. ඒක 이르දියක් නෙමෙයි රැස් විහිදෙන එක. 이르දි බලය ඕනි එක නවත්තන්න අවශ්‍ය නම් සාමාන්‍ය කෙනෙක් විදිහට ගමන් කරන්නම අවශ්‍ය නම් නීල. ඊළඟට උන්වහන්සේගේ හැමට යටින් තියෙනවා කහපාට පිත. ඒ පිටෙන් ගත්තහම කහපාට රැස් ධාරාවක් පීත කියලා හඳුන්වනවා. නීල පීත. ඊළඟට ශරීරයේ තියෙන පිතෙනුත් අර හැමට යටින් තියෙන තෙල් තට්ටුව නැත්තම් මේද තෙල් වලින් ශරීරයේ තියෙන පිතෙන් තමයි කහපාට රැස් විහිදෙන්නේ. මස් වලින් ලේ වලින් රතු පාට වර්ණයක් ලෝහිත. ඇට සැකිල්ලෙන් ඒ වගේම සම 40ක් වූ දලදා වහන්සේලාගෙන් දත් වලින් නියපොතු වලින් ඇහි සුදු කොටසින් සුදු පාට රැස් විහිදෙනවා. හදවතින් මදටිය වර්ණ රැස් ධාරාවක් නිකුත් වෙනවා. ඊළඟට මේ රැස් වර්ග පහම වර්ණ පහම එකට එකතු වෙලා ප්‍රභාස්වර කියලා වෙනම වර්ණයක් නිර්මාණය වෙලා මේ සවනක් ඝන රැස් નિરાයාසයෙන්ම නිකුත් වෙන පියවි ඇසින් හැම කෙනෙකුටම දකින්න ලැබෙන මිනිස්සයෙක් මේ පොළොව මත ගමන් කරනවා නම් ඊළඟට උන්වහන්සේ ගැන කියලා තියෙන්නේ නින්නං තානං උන්නමති කියලා. ඒ කියන්නේ පහත් තැන් තියෙනවා නම් ලෝකනාථයන් වඩිනකොට ඒව උස් වෙලා සමාන වෙනවා. ඊළඟට උස් තැන් තියෙනවා නම් ඒ තථාගතයන් වහන්සේ පොළොව සනසමින් වඩිනකොට ඒව පහත් වෙලා සම භූමියක් බවට පත් වෙනවා. ඕනෑම මිටි දොරක් ඇති නිවසකට ඇතුල් වෙනකොට මේ දොර ලෝකනාථයන්ට එසවෙනවා, නැවත යථා තත්වයටපත් වෙනවා. මෙවන් අසිරිමත් දිවියක් දැක දැක මේ වගේ ආශ්චර්යමත් වූ පුරුෂයෙක් සියසින් දැකලා කවරෙක් නම් තමන් සතු සියල්ල පූජා නොකරද්ද? ඒ නිසා ඒ කාලේ කරපු පූජාවන් ගැන අපි පුදුම විය යුතුනේ. ඇත්තටම පුදුම වෙන්නට ඕනි ධර්මාශෝක රජතුමා හැම කරපු පූජා. විහාර ආරාම 84000ක් හදලා පූජා කළා. ඊළඟට බලන්න අද තියෙන විහාරස්ථාන බෞද්ධ ආයතන මේ ඔක්කොම මේ තථාගතයන් වහන්සේගේ අරහන් ගුණය නිසා ඉදි වෙච්චා. උන්වහන්සේ වෙනුවෙන් සකස් කරපුවා, පූජා කරපුවා. අපි අද මල් පහන් පිදීම් ආදී සියල්ල කරන්නෙම උන්වහන්සේගේ අරහන් බුදු ගුණය නිසායි. ඒක නිසා ලෝකනාථයන් පූජා සත්කාරයන්ට සුදුසුයි. එබැවින්ද අරහන් කියලා හඳුන්වනවා.
මේ ලෝකේ ඉන්නවා සිල්වත්, ගුණවත්, උගත්, බුද්ධිමත් කියලා ලොවට ප්‍රකාශ කරන පණ්ඩිත මානී අඥානයින්. ඔවුන් ගත්තහම තමන්ගේ චරිතය රැකගන්න, නම රැකගන්න පව් කරනවා නම් කරන්නේ හැංගිලා. ලෝකයාට විතරයි හොඳ අය විදිහට, සිල්වතුන්, ගුණවතුන් විදිහට, වැදගත් විදිහට පෙනී සිටින්නේ. ජීවිත අභ්‍යන්තරේ හැංගිලා සැඟවි පව් කරනවා. මාගේ තථාගතයන් වහන්සේ කෙතරම් පිවිතුරුද කියනවා නම් උන්වහන්සේ කිසිවෙකුට හසු නොවන විදිහට සැඟවෙලාවත් රහසින්වත් පාපයක නියදුනේ නැහැ. එතරම් පිවිතුරු හදමඩලක් ඒ ලෝකනාථයන්ට තිබ්බා. එබැවින් උන්වහන්සේ රහසින්වත් පව් නොකළ බැවින්ද අරහා කියන නමින් හඳුන්වනු ලබනවා. එබැවින් අද දවසේහි තථාගතයන් වහන්සේගේ ගුණයක් ඇතුළත් මේ ධර්ම දේශනාව සිදු කිරීමට දායකත්වයේ දරුවේ බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් කොළොන්නාව ටෙරන්ස් එන්ද සිල්වා මාවතේ අංක 16න් 3 නිවසේ පදිංචි HRM රත්නශීලී රුහුණගේ මහත්මිය සහ DL සමරසේන මැතිතුමන් ඇතුළු පවුලේ දූදරු පිරිස විසින් ඒ පින්වත් පිරිස මේ මහානීය වූ අග්‍රගණ්‍ය වූ ධර්ම දේශනාව සිදු කරමින් කල්පනා කරනවා HRM රතනශීලී රුහුණගේ මැතිණියගේ ජන්මදිනය නිමිති කරගෙන ආච්චි අම්මලා සීයලා ඇතුළු නමින් පරලෝ සැපත් වූ සියලු වර්ග પરම්පරා ගත ඥාතීන්ට පින් දීමට ඒ හැම දිනාටම මේ පින් අත්පත් වේවා. ඔවුන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා. සසර ගමන සුවපත් වේවා. ඊ타ම ඉක්මන් ජීවිතයක අපගේ ඥාතීන්ද සසරින් එතරව නිර්වාණ අවබෝධය ලබත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඩුබාහි සේවය කරන DL සමරසේන මැතිතුමන්ටත් ඒ වගේම ආදරණීය දෙමව්පියන්ටත් පවුලේ දූ දරුවන්ටත් ධර්ම දේශනාවට සහභාගී වූ සියලු ඥාතීන් සියලු සත්පුරුෂයින් හැම දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ නම් සඳහන් කළ හැම දිනාම මේ ධර්ම දානමය කුසල බලයෙන්, තෙරුවන් ගුණ බලයෙන් නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, දිගාසිරි ලබත්වා, සුවසේ වෙසෙත්වා කියලා ආශිංසනය කරමු. ධර්ම දේශකයාණන් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයෙහි නිර්මාතෘවර ශාස්ත්‍රපති පණ්ඩිත ධරණාගම කුසල ධම්ම අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේට ඒ වගේම බෞද්ධ කාර්ය මණ්ඩලයෙහි සියලු පින්වත් හැම දෙනාටම සත්පුරුෂ මණ්ඩලයටත් විශේෂයෙන් මද දවසේ වැඩමවා වදාළ ඒ සදා පූජනීය පින්වත් සිල්මෑණියන් වහන්සේටත් ඔබ අප හැම දෙනාටත් මේ කුසල් මෙලොව යහපත පිණිස වේවා. පරලෝක සුගතිය පිණිස වේවා. මෙලොව පරලොව දෙලොව ජයගෙන මේ සසුනේහි කෙලෙස් ජයගෙන ඊ타ම ඉක්මන් ජීවිතයක ලෝකෝත්තර අජරාමර නිර්වාණ අවබෝධය පිණිසම උපනිශ්‍රය වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම තෙරුවන් සරණයි. ධර්මානුශාසනාව පවත්වා වදාළ
අපගේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ වන බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද දොළොස්වල උදිත ධීර ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්තව තවත් চিරාත් කාලයක් මේ උතුම් වූ ශාසනික මෙහෙවරේ යෙදෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි සැවොම සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාධු සාධු සාධු. ඒත් සමගින් බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙන දායකත්ව ධර්ම දේශනය මෙතකින් නිමාවට පත්වනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.